මේක මෙතනින් මේ කෝණේ ඇල්ෆා කියලා ගත්තොත් මෙතන එනවාට v යට t2 සමාන වෙනවා f යට 2ට. ඔය සම්බන්ධය ලියන්න පුළුවන්. හරිද? ඒක මේකේ ත්වරණය සමානයි f ට. ඒතර tan θ සමානයි tan θ කියනවා කෙලින්ම ලියුවා v යට t1 සමානයි f. මෙතන tan alpha සමානයි v යට t2 සමාන f බෙදීම 2. ඔය දත්ත දෙක අපි ගත්තා. මෙයාගේ වර්ගඵලය දීලා තියෙනවානේ. නම් භාගයක් ආධාරකය t1 වැඩි කිරීම v සමාන වෙනවා මොකේද? s. එහෙනම් භාගයක් vt1 සමානයි s. ඔන්න ඔය ටික පුතේ ලියන්න පුළුවන්. හරිද? දැන් අපි මුළු විස්ථාපනය දීලා තියෙනවානේ. ඔව්. මුළු විස්ථාපනය දීලා තියෙනවා. මුළු විස්ථාපනය ලියන්න පුළුවන් ත්‍රිපිටකයේ වර්ගඵලයේ භාගයක් t1 ධන t ධන t2. හරි t1 ධන t ධන t2 සමාන්තර පාද එකතන t1 ධන t ධන t2 මේ තරම් t එකතු වෙනවා. මේ සමාන්තර පාද දෙකම තියෙනවානේ. මම මේ වෙන t1 ධන t ධන t ධන t2. හරි t1 ධන t ධන t2 ධන t. වැඩි කිරීම v සමාන වෙන්නේ 15යි s. හරිනේ 15යි s. එතකොට භාගයක් මෙතන tt එකතු කරාම 2යි t නේ. මේ t1ටයි t2ටයි මම මේ අගයන් දෙක දානවා මෙතන. මෙතනින් t1 කියන්නේ v යට f ට t2 කියන්නේ 2යි v යට f ට උත්ත කරගත්තා. එහෙනම් t1ට දානවා v යට f t2ට දානවා 2යි v යට f සමාන වෙනවා 15යි s. මේක හරස්කෙන් වැඩි කරොත් වෙනවාට 2යි t ධන v යට f ධන 2යි v යට f සමානයි 30යි s කියලා. 30යි s කියලා. මෙතන v එකක් තියෙනවා. v වලින් බෙදලා දාන්න. එතන 30යි s යට v. TIS යට v. ඊට පස්සේ මෙතනින් එනවා 2යි t ධන මෙතන හරය සමානයි 3යි v යට f සමානයි 30යි s යට v. 30යි s යට v. 2යි t මම උක්ත කරනවා 2යි t සමානයි 30යි s යට v ඍණ 3යි v යට f. 3යි v යට f. දැන් sorry දැන් එතකොට අපිට වෙස්ට් වල ප්‍රකාශනයක් තමයි ගන්න ඕනේ. එතන මේ v කියන පද අපි දාගත්තේ. නේ ඒවා කැපිලා යන්නත් ඕනේ. උත්තරේ තියෙන්නේ t වලිමුයි s වලිමුයි f වලිමුයි විතරයි. දැන් ඔයාලට මෙහෙම කරගන්න පුළුවන්. මෙතන අපි ලියලා තියෙනවනේ මෙන්න මේ සම්බන්ධය. භාගයක් vt1 සමානයි s කියලා. එතකොට මම මෙන්න මෙතන 30යට v s වලට මම දානවා මේ අගේ. මොකද්ද? vt1 බෙදීම 2 ආදේශ කරනවා. vt1 බෙදීම 2 ආදේශ කරනවා. ඍණ 3යි v යට f. මේ v ට මේ v කැපිලා යනවා. එතකොට අපිට එනවා මෙතන ලියනවා මම ටිකක් දිගයි එකතු කිරීම. දිගට එනවා. 2යි t සමානයි 32 න් බෙදුවම 15යි. 15යි t1 ඍණ 3යි v යට s කියනවා.
15යි t එක ඍණ 3යි v යට s කියලා. තාමත් අපිට මේ පද වැඩි වෙලා දැන් තියෙන 2යි t සමානයි 15යි t එක මම අයත් කරනවා. මේ t එක කියන්නේ v යට f. v යට f ඍණ 3යි v යට f. දැන් හරේ සමානයිනේ. 15න් 3ක් 12යි. 12ට f. එතන 2යි t සමානයි 12යි v යට f. 12යි v යට f. එතකොට මේකෙන් t හොයාගන්න පුළුවන්. t යුක්ත කරොත් 2යි 12 එකපනම් 6යි. 6යි v යට f කියලා එනවා. t සමානයි 6යි v යට f කියලා එනවා. t සමානයි 6යි v යට f කියලා එනවා. වෙන විදිහට සුළු කරන්න පුළුවන් වෙයි. නමුත් ඔය මම සුළු කරපු ක්‍රමයේ අයවල හදලා බලන්න චෙකින් හදන්න පුළුවන්ද කියලා. දැන් තාම සම්බන්ධය අරගෙන නැහැ නේ. ආපහු මේක ගත්තොත් මේ බලන්න s සමානයි භාගයක් vt එකනේ. එතකොට s සමානයි භාගයක් v කියන්නේ වැඩි කිරීම t කියන්නේ v යට. t එක කියන්නේ v යට පරතන තිබ්බේ. ඒ s සමාන වෙනවා v වර්ගයට 2x. v වර්ගයට 2x. දැන් ඔයාලා මේවා එකේ උත්තර දීපුවානේ මේක අස් කරලා දාන්න. මේක අස් කර ගන්න පුළුවන් මෙතනින් ඔයාලා සම්බන්ධය ගත්ත එක. එතන s සමානයි 1ට 2x මම අයින් කර ගන්නම්. v වර්ගයට මම දාන මෙතනින් v වර්ගය උත්තර මොකක්ද දෙන්නේ? f වර්ගයේ t වර්ගයට 36 නේ. ft බෙදීම 6 වර්ගය. එතනින් උත්තර කරනවා. එතන s සමානයි 1ට 2x f වර්ගය t වර්ගයට 36. එතකොට එක f එකක් කැපිලා ගියාම s සමානයි ft වර්ගයේ බෙදීම 72. ටිකක් ගාන දිගයි. එච්චර දිගව බහුවර්ණයක් ඉතින් එකක් තියෙවොත් නම් මුළු පේපර් එකටම නමුත් අර වත එතන කියන්න ඕනේ සුළු කරගන්න ඔය විදිහට හදාගන්න පුළුවන්. ඔයගාන්ට පිටි කරන්න පුළුවන් මේ වෙන දෙයක් අහලා. ගාන ගන්නේ ඔය විදිහට. ඒක උත්තරේ වෙන්න ඕනේ ft වර්ගයේ බෙදීම 72 හතරවෙනි උත්තරේ. මෙහෙම බහුවර්ණ තියෙනවද ඔය බහුවර්ණ ඇවිල්ලා මේක ඇවිල්ලා ඉන්දියන් මෙඩිකල් කොලෙජ් එන්ට්‍රන්ස් විභාගේ බහුවර්ණ ෆිසික්ස් වල. ඉන්දියාවේ මෙඩිසින් කරන්න කලින් ඔය පේපර් එක පාස් වෙන්න ඕන. හරි 10 වෙනි ප්‍රශ්නෙට අදාළ රූප සටහන පල්ලෙහා තියෙනවා. ගුරුත්ව කේන්ද්‍රය ගානක් තියෙනවා. 10. කල්යාණ හරි ඒ ගාන ටිකක් බරපතලයි සුළු කිරීම ආපෝතරයක් කරලා බලන්න. තාම වෙන විදිහට සුළු කරන්න පුළුවන් කියලා ඔයාලා බලන්න. අපි බලමු 10 වෙනි ගාන. 10 වෙනි ගාන පුතේ තියෙන මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. මෙහෙම සමචතුරස්‍රයක් තියෙනවා. මේක තහඩුවක්. A B C D E. එතන ඔයාලා කියන්නේ ආධාරකයේ සිම්පල් A වූද උස H වූද සමද්විපාද ABC ත්‍රිකෝණ මේක සමද්විපාද ABC ත්‍රිකෝණාකාර ආස්තරයක් සහ එම ද්‍රව්‍යයෙන්ම තනන ලද එම ඝනකවම ඇති BCD සමචතුරස්‍රාකාර ආස්තරයක් වෙන්න ඇති පරිදි සම්බන්ධ කර ඇත සංයුක්තයේ ගුරුත්ව කේන්ද්‍රයේ O හි පිහිටා තිබේ. H සමාන වෙන්නේ මොකේද කියලා අහනවා. H කියන්නේ මේ ආදිය වෙන්න ඕනේ එතකොට. H කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ උස හොඳයි.
උස වෙන්න ඕනේ මට හිතෙනවා. මෙතන තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. සංයුක්තයේ ගුරුත්ව කේන්ද්‍රය ඕවල පිහිටා තිබේ නම් h සමාන වෙනවා. එතකොට මේකේ පාදයක දිග එන්නේ. එතකොට ඔයාලා දන්නවනේ මෙහෙම දෙයක්. දැන් ඔබ සංයුක්ත වස්තුවක් නේ. සමචතුරස්‍රයේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන්නේ මෙතන හරි මැද. අපි ගමු G1යි කියලා. මෙයාද. මේ දුර වෙන්නේ A බෙදීම දෙක. ත්‍රිකෝණයක ඔයාලා දන්න ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන්නේ මෙන්න මේ උච්චයේ දෙකට එක අනුපාතයට බෙදෙන ලක්ෂය නේ. දෙකට එක අනුපාතය කියන්නේ මේ ටික එතකොට මම එළියෙන් මෙහෙම ලියන්න. මේ උස එතකොට 3න් එකක් h වෙනවා. මෙයා ගුරුත්ව කේන්ද්‍රය මෙතන තියෙන්නේ. එතකොට අපි මේ ආස්තරයේ ඒකක වර්ගඵලයක ස්කන්ධය m කියලා ගත්තොත් ඒකක වර්ගඵලයක ස්කන්ධය m කියලා ගන්න. m කියලා ගත්තොත් මට මේ ත්‍රිකෝණයේ ස්කන්ධය ලියන්න පුළුවන් වර්ගඵල වෙන්නේ භාගයක් ආධාරකය a ලම්බ කුස h වැඩි වෙන්න ඕනේ m වලින්. හරිද? මේ සමචතුරස්‍රයේ වර්ගඵලය කියන්නේ දිග වැඩි කිරීම පල්ල a වර්ගය m. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ g වටා ගූර්ණ ගන්න. g වටා ගූර්ණ ගත්තොත් දෙපැත්තට තියෙන ගූර්ණ සමාන වෙනවා. හරිද? නැත්නම් o වටා ගූර්ණ ගත්තිට o වටා ගූර්ණ ගත්තොත් ත්‍රිකෝණයෙන් ඇති කරන ගූර්ණය කියන්නේ මේ කියන්නේ ත්‍රිකෝණයේ ස්කන්ධය භාගයක් AHM වැඩි කරා G වලින් මොන බර. එතෙන්ද තියෙන දුර වෙන්නේ 3න් 1යි h. ඒක සමාන වෙන්න ඕනේ මේ සමචතුරස්‍රයේ බරට. සමචතුරස්‍රයේ ස්කන්ධය a වර්ගයෙන් වැඩි කරා G වලින් මොන බර. දුර වැඩි කරා ගූර්ණය කියන්නේ බලය වැඩි කිරීම දුරනේ දුර a බෙදීම දෙකයි. ඕකනේ. ඔබ සුළු කරලා බලන්න h වලට අගයක් එයි. ඔය දෙකේම mg කැපෙනවා. හරි. ඒකුත් කැපෙනවා. නේ. දෙකේ ඉලක්කමකුත් කැපෙනවා. මේ පැත්ත ඉතුරු වෙනවා h වර්ගයක්. මෙතන h තියෙනවා h වර්ගයේ බෙදීම 3 සමාන වෙන්නේ a වර්ගය. අනිත් පද ඔක්කොම කැපිලා ඉපැත්තේ. එහෙනම් h වර්ගයේ සමානයි 3යි a වර්ගය. h සමාන වෙන්නේ මූල 3ක් a වලට. එහෙනම් උත්තරේ h සමානයි මූල 3යි a. උත්තරේ වෙන්නේ දෙක කියන්නේ එක උත්තරය. ඒකටත් දෙක ගහලා තියෙන්නේ. උත්තරේ එක. h සමානයි මූල 3යි. right. 11 වෙනි ගා රූප සලස් පල්ලෙහාම තියෙනවා. පල්ලෙහාම තියෙනවා. බලන්න 11 වෙනි ගානේ කියන්නේ ඔයාලට ඒකක දෙකක ස්කන්ධය සෙන්ටිමීටරයට ග්‍රෑම් එකක් වන ඒකාකාර දඬු දෙකකට තන්තු මගින් ඈඳා ඇති වස්තු තුනක සැකස්මක් රූපයේ පෙන්වනවා. මෙහෙම තියෙනවා. මේ ටික 2යි මේ ටික 6යි. මෙතනින් එල්ලලා තියෙනවා C කියලා වස්තුවක්. මෙතනින් ආය දණ්ඩක් එල්ලලා තියෙනවා මේ පැත්ත 4යි මේ පැත්ත 8යි. මෙතනින් එල්ලලා තියෙනවා B ස්කන්ධයක්. මෙතනින් එල්ලලා තියෙනවා A ස්කන්ධයක්. මේ ටික 4යි මේ ටික 8යි. හරි. මේ දණ්ඩ සැහැල්ලු නෑ. මේ දණ්ඩට ස්කන්ධයක් තියෙනවා. ඒ කියන්නේ සෙන්ටිමීටරයක් ග්‍රෑම් එකක් බරයි. ඔයාලට කියන්නේ B වල ස්කන්ධයේ ග්‍රෑම් 2ක් නම්. ඒ කියන්නේ මෙයා ග්‍රෑම් 2ක් වෙනවා නම්
ඔය පද්ධතිය ඔය ආකාර සමතුලිතව තියෙන C වල ස්කන්ධේ කොච්චරක් වෙන්න ඕනද කියලා අහන්නේ. ඉතින් ඉස්සෙල්ලා මේකේ අනිත් බල ටික ලකුණු කරගන්න. දැන් මේ දණ්ඩ 8ක් දිගයි. 8ක් දිගයි නම් මෙයාගේ ස්කන්ධේ ග්‍රෑම් 8ක් වෙනවා. ඒ සෙන්ටිමීටරයක් ග්‍රෑම් එකක් බරයි. මේකේ ගුරුත්ව කේන්ද්‍රය මේ දණ්ඩේ හරි මැදින් ක්‍රියා කරනවා. 6 2 8යි කියන්නේ 4ක දුර. මෙතනින් ග්‍රෑම් 8ක් තියෙනවා. අර සමහර විභාග ගණන් වල ඕක දුන්න නැතුව සහැල්ලු දර දුන්නොත් ඔය ග්‍රෑම් 8 එන්නේ නැහැ. මෙතන 8යි 4යි 12යි. එතන 6ක් දුරින් මෙතන 12යි ග්‍රෑම් ක්‍රියා කරනවා. දැන් ගූර්ණ ගන්න තියෙනවා. හලෝ දැන් ඔයාලා මේ දණ්ඩේ සමතුලිතතාවය සලකලා මේ ලක්ෂ වටාපතේ ගූර්ණ ගන්න. මෙතනින්. ඔතනින් ගූර්ණ ගත්තොත් දැන් මේ දුර එතකොට මේ දුර මේකේ මේ දුර 6යි 2 8 කියන 4යි මේ දුර 4යි. මේකේ මේ දුර 6යි මේ දුරත් 6යි කියන මේ ටික 2යි. මෙතනින් ගූර්ණ ගත්තොත් දැන් මේ දණ්ඩ සමතුලිතතාවෙනේ තියෙන්නේ. සමතුලිතතාවයෙන් මෙතනින් ගූර්ණ ගත්තොත් එනවා මේ පැත්තට තියෙන ගූර්ණය 4 වරක් A. අය මීටර කරන්න ඕනේ නැහැ. බහුවර්ණයක් 4 වැඩි කිරීම A සමාන වෙන්න ඕනේ. 12යි ග්‍රෑම් වැඩි කිරීම 2 ධන 2යි ග්‍රෑම් වැඩි කිරීම 8. 8. කොහොමනේ ඉන්නේ? දිගටම 4ෙන් බෙදන හැම ලේසි 4 වරක් 3යි 4 වරක් 2යි. A සමානයි 6යි ග්‍රෑම් ධන 4යි. එහෙනම් A 10යි ග්‍රෑම්. ඔන්න A වල ස්කන්ධය අපි හොයාගත්තා. 10යි ග්‍රෑම්. දැන් මෙතනින් දැන් 10ක් තියෙනවා. මෙතනින් දෙකක් තියෙනවා. එතකොට 10යි 2යි 12යි 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 24. එහෙනම් මෙතනින් තියෙනවා කීයක්ද? දණ්ඩේ මුළු බර මෙතනින් යන්න පල්ලෙහාට 24ක් ග්‍රෑම් මේක තියෙනවා මේ දණ්ඩේ කියලා. හරිද? දැන් ඔයාලා ආයතනයක් මේ ලක්ෂයට ගූර්ණ ගන්න. මේ දණ්ඩත් සමතුලිතයිනේ. ඒක තිරස්තනේ තියෙන්නේ. එහෙනම් මේ පැත්තට ඇති කරන ගූර්ණයයි මේ පැත්තට ඇති කරන ගූර්ණයයි සමාන වෙනවා. එතකොට මේ පැත්තට ඇති කරන ගූර්ණය කියන්නේ 24 වරක් 2. 24යි ග්‍රෑම් වැඩි කිරීම 2 සමාන වෙනවා. මේ දුර වෙන්නේ ආය 2යි. මේ ටික 4යිනේ. 8යි g වැඩි කිරීම 2. ධන මෙතන එන්නේ c වැඩි කිරීම 6. c වැඩි කිරීම 6. දැන් ඔබ සුළු කරගන්න බලන්න. සුළු කරොත් එනවා 48ක් ග්‍රෑම් 16ක් ග්‍රෑම් ධන 6ක් c. 48න් 16ක් අඩු කරා 8න් 6ක් 2යි 4න් 1ක් 3යි g.
සමානයි 6යි c ට. දෙකම දෙකෙන් බෙදලා දෙවරක් 3යි දෙවරක් 16යි c වලගේ සමාන වෙන්නේ 16ක් g බෙදීම 3යි. උත්තරේ 16 බෙදීම 3ක් ග්‍රෑම්. 4 උත්තරේ වෙන්නේ. ඒකෙත් බලන්න අර දණ්ඩේ බරත් අරගෙන තමයි අපි සමතුලිතතාවය හදන්නේ. දැන් බලන්න 12 වෙනි ගාන. උත්තරයේ 16 g බෙදීම 3. 12 වෙනි ගානේ කියන විශාලත්වය 6යි නිව්ටන් නා 8යි නිව්ටන් නෑ. එතන W නෙමෙයි 6යි නිව්ටන් කැපිටල් N එනවනේ 6යි නිව්ටන් 8යි නිව්ටන් බල දෙකක සම්ප්‍රයුක්තයේ විශාලත්වය විය නොහැක්කේ හරියට. ඒතර බල දෙකක් තියෙනවා 6යි නිව්ටන් 8යි නිව්ටන් කියලා. 6යි නිව්ටන් 8යි නිව්ටන් කියලා. එතකොට මතක තියාගන්න බල දෙකක් කොහොම තියෙනකොට එතන වානතෝ තිබ්බා කියලා නේද? 6යි 8යි. එතකොට මේ සම්ප්‍රයුක්තේ R ගැන නහන්නේ. එතකොට R උපරිම වෙන්නේ ඔය බල දෙක එකම පැත්තට ක්‍රියා කරනවා. R උපරිම වෙන්නේ t ට සමානයි බිඳුවේ. ඒකද මේ දෙක මේ පැත්තට තියෙන්නේ. එතකොට එහෙනම් 8 ධන 6 14යි නිව්ටන්. R අවම වෙන්නේ t ට 180ක් වුණා. 180 කියන්නේ දෙපැත්තට තියෙන එක. දැන් මේකෙද තියෙන බල දෙක එකම පැත්ත. මේකෙද තියෙන බල දෙක දෙපැත්තට. 8 6 මේකේ 8 6. එතකොට ගන්නනේ අවම ගන්නේ අන්තරය. එහෙනම් සම්ප්‍රයුක්ත බලය R කියන එක හරිද 14ට අඩු හෝ සමාන වෙන්න ඕනේ. මේ 14ට වැඩි වෙන්න බෑ කොහොමද? දෙකට වඩා විශාල හෝ සමාන වෙන්න. එහෙනම් මේ දෙක අතර නැති යගේ තමයි උත්තරය වෙන්නේ. විය නොහැක්කනේ අහන්නේ. 1 කියන එක දැන් අන්තිම උත්තරේ 14 වෙන්න පුළුවන්. 12 කියන්නේ 14 දෙක අතර අගයක් නේද? 10 වෙන්න පුළුවන් 4 වෙන්න පුළුවන් 1 වෙන්න බෑ. මොකද එකක් ගන්න බෑනේ කොහොමද අඩු වගේ ඉන්නේ දෙකක්. දෙකටත් වඩා අඩු වගේක් එන්නේ නැහැ. ඒ නිසා උත්තරේ 1 12 වෙනි එකට. හරි 13 බලන්න. 13 තියෙන එකක් තියෙන උත්තරේ හොයාගන්න ඉස්සෙල්ලා කියවල. B එක හරියද වැරදිද? බලන්න. අරගෙන මේක වැරදි. එහෙම හරි කියලා ගන්න පුළුවන් එක වෙලාවකට. අනිත් එකත් උත්තරයක් තියෙනවා. අංශුවක ත්වරණයේ සමයටම ප්‍රවේග දිශාටම වේ කියන එක අසත්‍යයි. අසත්‍ය ප්‍රකාශයන්නේ. අංශුවක ත්වරණයේ සමයටම ප්‍රවේග දිශාට තියෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඇයි අංශුවක් ත්වරණ එනකොට දැන් ත්වරණයේ සමවිතම ප්‍රවේග දිශාට වෙන්න ඕනේ නැහැ. දැන් වස්තුවක් උඩට ප්‍රක්ෂේපණය කරාම ත්වරණයේ තියෙන අනිත් පැත්තට ප්‍රවේගය තියෙන උඩට. ඒ නිසා ඒ ප්‍රකාශය අසත්‍යයි. ත්වරණ යන වස්තුවක ප්‍රවේගය කිසි විටක ශුන්‍ය වෙන්න හැකියි. ශුන්‍ය වෙන්න පුළුවන්. අයි වස්තුවක් දැන් ඕක තියෙන මේ ගුරුත්වයට වස්තුවක් ප්‍රක්ෂේපණය කරාම ඉහළට දැන් මෙයා උඩටනේ යන්නේ. g තියෙන පල්ලෙහාට. මෙයා උඩට ප්‍රවේගයේ මොහොතකට බිඳුවක් වෙනවානේ. එතකොට g පල්ලෙහාට තියෙනවා. නේ ප්‍රවේගයේ ශුන්‍ය වුණාට ත්වරණය තියෙනවා. ත්වරණ යන වස්තුවක ප්‍රවේගය කිසි දෙයක ශුන්‍ය වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. නොහැකි. හැකිය කියලා තියෙන. ඒකත් අසත්‍යයි.
ඊට පස්සේ නිශ්චලතාවයෙන් චලිතයේ ආරම්භය එකම ත්වරණයෙන් ගමන් කරන ස්කන්ධ සමාන වස්තු දෙකක් එකම කාලයකදී ගෙවා යන දුර සමාන නොවේ. දැන් එතන ස්කන්ධය බලපාන්නේ නිශ්චලතාවයෙන් චලිතයේ ආරම්භය එකම ත්වරණයෙන් ගමන් කරන ස්කන්ධ අසමාන වස්තු දෙකක් එකම කාලයකදී ගෙවා යන දුර සමාන වේ. ඒකත් අසත්‍ය. එන උත්තරේ එන්නේ 5 ඕකේ. අසත්‍ය තුනම අසත්‍ය A B C. තුනම අසත්‍ය. හරි 14යි 15යි හදන්න මම චුට්ටි කාලයක් දෙන්නම් බලන්න අද ටියුට් එක හම්බෙච්චට හදාගන්න බැරි වෙන්නේ නැති 14 15 හැදුවේ නැත්නම් හදන්න අනිත් අය නම් සමාහට අර උදිත් ඒ හදන්න නැති ඒකේ රූප තරහක් තියෙනවා උතනින් දාලා ඔගේ බල සමතුලිතතාව ගානක් තමයි තියෙන්නේ. මේ කෝණේ 60යි මෙහෙම තියෙනවා 150 හරි මේක නෑ වගේ මම ආවේ නෑ කියලා රූපේ දක්කති ආකාරයට කිලෝ මූල තුනක බරපූර්වක ආධාර දෙකකට ඈඳා තන්තු දෙකක් මගින් එල්ලෑ තන්තු ලාපති T1 T2 කරන් එහා විශාලත් ආන්න. මෙතනින් අපි සිරස් රේඛාවක් ඇඳගත්තා. ඒකට 60 දෙන්නේ කොහොමද? මේක 90යි නේ. අර කන්නේ මේ කෝණේ 30ක් වෙනවා. එතන 90ක් වෙනවා. මේක 30ක් වෙනවා. කෝණ ටික වාගේ නැත්නම් හදන්න බෑ. ඔයාලා මේක එතකොට මේක පහළට ක්‍රියා කරනවා මූල 3යි G. දැන් 10යි මූල 3ක් නේ. මූල 3යි G කියන්නේ 10යි මූල 3යි නිව්ටන්. right. ඔයාලා මේක සිරස් විභේදනය කරොත් ඉස්සලා අපි සිරස් විභේදනය කරමු. සිරස් විභේදනය කරොත් එනවා මේක එන්නේ T1 sin 30 T1 sin 30 සමාන වෙනවා T2 cos 30ට. සිරස් සමතුලිතතාව. ඒතර T1 වැඩි කිරීම sin 30 භාගයයි T2 වැඩි කිරීම cos 30 මූල 3ට 2යි. දෙක කැපිලා ගියාම T1 සමාන වෙනවා මූල 3ක් T2ට. මූල 3ක් T2ට. දැන් ඔයාලා සිරස් සමතුලිතතාවය ගන්න. එතකොට ඔයාලට එනවා T1 cos 30 සමාන වෙනවා T2 sin 30 T2 sin 30 ධන 10යි මූල 3ට. හරි මේ බලයේ තියෙන උඩට මේ දෙක තියෙන පල්ලෙහාට නිබේධනය කරමු. එතකොට අපිට එනවා T1 වැඩි කිරීම මූල 3ට 2 සමානයි T2 වැඩි කිරීම භාගය ධන 10යි මූල 3. දෙකෙන් වැඩි කරාම වෙනවා මූල 3ක් T1 සමානයි T2 ධන 20යි මූල 3 කියලා.
t එකටම මෙතනින් ආදේශ කරනවා මූල තුන වැඩි කිරීම t එක කියන්නේ මූල තුනක් t දෙක සමානයි t දෙක ධන 20යි මූල තුන මූල තුනයි 3යි t දෙකනේ මේක මෙහාට ගෙන ආව 2යි t දෙක වෙනවා එහෙනම් t දෙක කියන්නේ 10යි මූල 3යි ඔන්න t දෙක 10යි මූල 3 එම නිසා ලියන්න පුළුවන් t එක සමානයි මූල 3ක් t දෙකනේ t දෙක කියන්නේ 10යි මූල 3යි නම් t එක කියන්නේ 30යි එහෙනම් 30යි නිව්ටන් 10යි මූල 3යි නිව්ටන් මේ කියන්නේ උත්තරේ 4 30යි නිව්ටන් 10යි මූල 3යි ඒ බල සමතුලිතතාව බල සංප්‍රයුක්ත ගණන් හදන්නේ බයෝ කරන අයගේ ප්‍රශ්නේ දලා තියෙන්නේ ඕක මේ ලකුණු අඩු වෙලා තියෙන ඔය ගණන් හදන්න නැතුව ඒ ටික හදන්න ඒකේ බලන්න ඊට පස්සේ අන්තිම ගාන 15 මේක හදාගන්න මේකට ක්ලාස් තියෙනවා මේ පොයේ ඉඳ නැහැ කියලා කිව්වට පන්ති තියෙනවා. ඉලිපි පන්ති තියෙනවා. Orang apa? Ayah ni? Ayah apa ni? Tahun bang. Nanti tahu ni macam ni part dah. Betul lah. Kau kena. Mana apa ni? Betul. Mana apa ni? ස්කන්ධය හතරක් කරන ලී කුට්ටයක් රූප තිරස්තලයක් මතවා තිරසදාංශක 30ක් කාණත 20 නිව්ටන් බලයක් යදුවට ඒකාකාර වේගයෙන් තලයේ දිගේ චලිත වෙන පෘෂ්ඨ අතර ඝර්ෂණ සංගුණක යන්නේ මේ ස්කන්ධයක් තියෙනවා මේක මත මේ බලයක් විසලා තියෙනවා නිව්ටන් 20ක මේක 30යි ස්කන්ධය හතරයි එතන ඔහම තියෙන අභිලම් ප්‍රතික්‍රියාවක් R බරපල්ලයට 40යි ඒකාකාර වේගයෙන් තමයි චලිත වෙන්නේ එතකොට දැන් මේක 30යිනේ දැන් මෙතනම ක්‍රියා කරන්නේ 30යි එතකොට දැන් ඒකාකාර වේගයෙන් චලිත කරන මේ පැත්තට යොදන බලය 20යි cos 30යි. දැන් ඒකාකාර වේගයෙන් චලිත වෙනවා කියලා කියන්නේ මේ පැත්තට තියෙන ඝර්ෂණ බලයක් ඕකට සමාන වෙනවා. ඒක පන්ති තියෙනවා. එන්න එනවා තමයි. 11 සමානනේ කිව්වේ. ඔව්. හරි. මේ පැත්තට අපි දැන් අතර මේ මෙහෙම ලියන්න ඕනේ. නියත ප්‍රවේගයෙන්
නියත ප්‍රවේගයෙන් චලිත වචන වැදගත් නියත ප්‍රවේගයෙන් චලිත වන නිසා හරිද මේ පැත්තට තියෙන 20යි cos 30 කියන බලය අනිත් පැත්තට තියෙන ඝර්ෂණ බලයට සමාන වෙනවා හරිද ඒ කියන්නේ 20යි cos 30 සමානයි f ට එතකොට 20යි cos 30 සමානයි f කියන්නේ μ r μනේ අහන්නේ හැබැයි r කියන්නේ 40යි නෙවෙයි නේද අන්න එතන පටල ගන්න එපා ඕකේ r 40ක් එන්නේ බල යොදන්නේ ආනතවනේ එතකොට ඔය අභිලම්බ ප්‍රතික්‍රියාවේ මෙන්න මේ සංරචකයේ බලපාන 20යි sin 30 අපි වෙනම හොයා ගන්න ඕනේ සිරස් බල සැලකුවොත් ඒ උඩට තියෙනවා r උඩට තියෙනවා 20යි sin 30 පල්ලෙහාට තියෙනවා 40 එතකොට r ධන 20 වැඩි කිරීම sin 30 භාගයයි 40යි දෙවරක් 10ක් වුණාම r කියන්නේ 30යි ඒක තමයි මෙතෙන් එන්න ඕනේ එහෙනම් 20 වැඩි කිරීම මූල 3ට 2 සමානයි μ වැඩි කිරීම 30 මේ බිඳුවයි කැපෙනවා මේ දෙකට මේ දෙක කැපෙනවා તો μ සමාන වෙන්නේ මූල 3ට 3ට නම් μ කියන්නේ 1ට මූල 3යි μ 1ට මූල 3යි අද 15න් හරි ගන්න දාන්න ගුවන් දැන් උදේ ටියුට් එක හම්බෙච්ච අය හිටියා ඔක්කොමලාටම හම්බුණානේ කලින් උදිත් දානවානේ කියලා හරි බලන්නේ ඇයි කාල කලනේ එනවා යන මෑ අපේ වරදන්න නේ පැටි ඔය සිග්නල් නැහැ උදිත්ගේ 11යි අය කවුද ඇදුවේ තුෂානි කීයද හරි නිල්මිගේ 7යි ඊළඟ ප්‍රශ්නේ බලමු ඊළඟ එක වල තියෙනවා මෙන්න මෙහෙම ස්කන්ධයක් නැමැති ඝර්ෂණයක් වැයත කප්පයක් වටායන සැහැල්ලු අවිතරණ තන්තුවක දෙකලවරට රූපේ පෙන්වා ඇති පරිදි ස්කන්ධ M x y යන සරල සම වස්තු දෙකක් ඈඳ ඇත. මේකට මේ x කියලා එකක් මෙතන තියෙනවා. මෙතන y කියලා තියෙනවා. ඔක්කොම ආධාරකයක හයි කරලා තියෙනවා. එතන මේක මෙතන තියෙන්නේ p වල. මෙතන q වල තියෙනවා මේ මුදුවක් වගේ එකක් නේ q. මෙතන right. සරසා වස්තු දෙකක්. මේක ස්කන්ධයක් m මේක ස්කන්ධයක් n. ආරම්භයේදී තන්තුව බුරුල් නොවන පරිදි වස්තු නිශ්චලව තබා සෙමින් මුදා හරි. නිශ්චලව තබා සෙමින් මුදා හරි. එතකොට ඔක ස්ට්‍රක්චර් එකක් පරම විභාගයට දාව ප්‍රශ්නයක් වෙයි තියෙන්නේ. සෙමින් මුදා හරි. x මතද y මතද ක්‍රියා කරන බල දෙන ලද රූප ස්ථානය ඇඳ පෙන්වන්න. මේක මත ක්‍රියා කරන බලන් දෙන්න කියනවනේ. හරි දේසි. මෙයාගේ වර ක්‍රියා කරන පහළට mg
මෙයාගේ බර ක්‍රියා කරනවා පහළට කැපිටල් NG. තන්තුවේ ඇති වෙන ආතතියක් TT. මේ පැත්තෙත් ඇති වෙන ආතතියක් TT. එච්චරයි. ඔන්න බල ටික. රූප තරණේ අඳ පෙන්නනවා. දැන් ආනවා x y සහ තන්තුවෙන් සමන්විත s කියන පද්ධතිය මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය යනවා. දැන් මේකේ වාරනේ දැන් මේ පැත්තෙන් mg තියෙනවා මේ පැත්තෙන් mg තියෙනවා. මේක සංප්‍රයුක්ත බලයක් නැහැ. ඒක කොයි පැත්තටත් වැඩි බලයක් නැහැ. එහෙනම් සංප්‍රයුක්ත බලය ශුන්‍ය වෙයි. සංප්‍රයුක්ත බලය ශුන්‍ය වෙයි. එච්චරයි. ඉහත දක්වා ඇති ආකාරයට වස්තු මුදා හැරීමෙන් පසු පද්ධතියට කුමක් සිදු වේද? සමහර අය ලියනවා මේ පැත්ත පල්ලෙහාට යනවා. නැත්නම් මේ පැත්ත පහළට යනවා කියලා. මේ පද්ධතිය මත සංප්‍රයුක්ත බලයක් නැහැ මේ නිව්ටන්ගේ ඵලයෙන් මේ අහලා තියෙන්නේ. වස්තුවක් මත පද්ධතියක් මත බාහිර බලයක් ක්‍රියා කරන්නේ නැත්නම් ඒ පද්ධතිය සමතුලිතතාවයේ තියෙනවා. හරිද? එහෙනම් ඕක මුදා හැරියට පස්සේ පද්ධතියට කුමක් වේද? පද්ධතිය සමතුලිතව පවතී. සමතුලිතව පවතී. මොනවද වෙන්නේ අවුලට? පද්ධතිය සමතුලිතව පවතී. ඔබේ පිළිතුර සනාථ කරන සම්පූර්ණ භෞතික නියමය ප්‍රකාශ කරන්න. එතකොට තේරෙන්න ඕනේ මේක නිව්ටන්ගේ ඵලයෙන් නියමය කියලා. සම්පූර්ණ භෞතික නියමය තමයි ලියන්නේ නිව්ටන්ගේ ඵලයෙන් නියමය. මේ වස්තුවක් මත බාහිර අසන්තුලිත බලයක් ක්‍රියා නොකරයි නම් වස්තුවක් මත බාහිර අසන්තුලිත බලයක් ක්‍රියා නොකරයි නම් ඒ සමතුලිතතාවයේ හෝ නියත ප්‍රවේගයෙන් සරල රේඛාවක සරල රේඛීය පතයක චලනය වීම පවතී. චලනය වීම පවතී. ඒක තමයි නිව්ටන්ගේ ඵලයෙන් නියමය ලියන්න ඕනේ. හරි දැන් ඔයාලට කියනවා තන්තුව බුරුල් නොවන පරිදි x වස්තුව p රඳවා කියන්නේ මෙතන තියලා ස්කන්ධ m z නම් වස්තුවක් තවා නිශ්චලතාවයේ සිට අතහරිනු ලැබේ. p සිට මුදුව දක්වා x චලිතය නිරූපණය කිරීම සඳහා ප්‍රවේග කාල වක්‍රය අඳින්න. දැන් ඔයාලට ප්‍රස්ථාරයක කැලලක් දීලා තියෙනවා මෙහෙම. ප්‍රවේග කාල. හරිද? p q r. දැන් මෙයා මත තියනවලු සිම්පල් m ස්කන්ධයක් මේක උඩින්. දැන් ඔන්න සිම්පල් m ස්කන්ධයක් තියපු ගමන් මේ පැත්තේ බර වැඩි වෙනවා. ඒ කියන්නේ මේ පැත්තට අමතර mg බලයක් එකතු වෙනවා මේ පැත්තට නෑ නේ පද්ධතිය මේ පැත්තට යනවා. එතන බාහිර බලයක් ක්‍රියා කරනවා නම් මේක පල්ලෙහාට මෙතන ඉඳලා තොරණෙන් මෙහෙම එනවා. එහෙනම් p සිට q දක්වා මෙහා ඒකාකාර තොරණෙන් චලිත වෙනවා. මොන ප්‍රස්ථාරය. දැන් පද්ධතිය මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය. දැන් සංප්‍රයුක්ත බලයක් තියෙනවානේ mg. m ස්කන්ධයක් තිබ්බ නිසා mg බලයක් ක්‍රියා කරනවා. ඉස්සර දෙපැත්ත සමානයි. දැන් මේ පැත්තට mg වැඩියෙන් තියෙනවා. එහෙනම් සංප්‍රයුක්ත බලය mg. දැන් කියනවා q ෙදී x කියන වස්තුව, ඒ කියන්නේ මෙයා එය මත ඇති z වස්තුව. මේ කියන්නේ z සිම්පල් m z. මුදුව මත රැඳෙන්නට හැර මුදුව හා ස්පර්ශ නොවි ඒ තුලින් නිදහසේ ගමන් කර. ඒ කියන්නේ මේක කොහොම ඇවිල්ලා මේක ඇතුලෙන් යනවා. අර m කියන එක නම් මෙතන රැඳෙනවා. q හා r අතර මේ ටිකේ q හා r අතර x චලිතේ නිරූපණය කිස්දා d යනි ප්‍රවේග කාල ප්‍රස්ථාර දික් කරන්නේ. දැන් මේ දක්වා මෙයා තොරණෙන් ආවට පස්සේ මෙතෙන්දි මෙයාට ප්‍රවේගයක් ලැබිලා තියෙනවා. ඒ ලැබුජ ප්‍රවේගයට පස්සේ මෙයා රැඳෙනවනේ. ඊට පස්සේ මෙයා ඒ ලැබිච්ච ඊට පස්සේ සංප්‍රයුක්ත බලය ආයෙ නැති වෙලා යනවා. නමුත් ප්‍රවේගයක් තියෙනවානේ. එතකොට නිව්ටන් කිව්වාගේ නියත ප්‍රවේගයෙන් දිගටම ගමන් කරනවා. qr දක්වා මෙයා නියත ප්‍රවේගයෙන් යනවා. ඔක තමයි ප්‍රස්ථාරය.
ඒක නිව්ටන්ගේ පළවෙනි නියමයට ආදර්ශණය කරන්න හදපු ස්ට්‍රක්චර් එකක් ඔය තියෙන්නේ. ඔක 1990 ගණන් වල 91 විතර ආපු ස්ට්‍රක්චර් එකක්. හොඳ ප්‍රශ්නයක් ඕක ළමයි බොහෝ ගෙන වැරද්දුවා. දැනුත් වරද්දනවා. සම්ප්‍රයුක්ත බලය දෙන්නේ සමතුලිතයි කියලා කියන්නේ මේක පල්ලෙහාට යනවා කියලා තන පහලින්ද එහෙම වෙන්නේ නැහැ. හරි ප්‍රස්තාරය දික් කරා. ඊට පස්සේ ආවල කියනවා පද්ධතිය මත ක්‍රියා කරන බල සලකමින් D හිදී හා F විදී ඔබ විසින් අධි ප්‍රස්තාර භාවිතා කර x චලිතයේ ස්වභාවය විස්තර කරන්න කියලා. මෙහෙම ලියන්න ආවල. ලියන්න P හා Q අතරදී පද්ධතිය මත simple mg බලයක් ක්‍රියා කරයි. P හා Q අතරදී පද්ධතිය මත simple mg බලයක් ක්‍රියා කරයි. එම නිසා x ඒකාකාර ත්වරණයෙන් චලිත වේ. එම නිසා x ඒකාකාර ත්වරණයෙන් චලිත වේ. ඊට පස්සේ ලියන්න q සහ r අතරදී පද්ධතිය මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය ශූන්‍ය වේ. q සහ r අතරදී පද්ධතිය මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය ශූන්‍ය වේ. එම නිසා x ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වේ. එම නිසා x ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වේ. හරි. මේ ගැටලුව බලන්න ආපහු. හරි හොඳ ප්‍රශ්නයක්. දැන් ඔයාලා කියන දෙවෙනි ගානේ රූපයේ පෙනෙන පරිදි x කියලා මිනිසෙක් විසින් b කියන ලී පෙට්ටියට ගැටගසා ඇති r කියන තිරස් ලණුවක් මගින් රළු තිරස් පෘෂ්ඨයක් දිගේ පෙට්ටියක් අදිනු ලබයි. ඒවල එකේ කියනවා b පෙට්ටිය හා r ලණුව මත ක්‍රියා කරන තිරස් බල අනෙක් පිටුවේ පෙනෙන ඇති රූප ලක්ෂණ කරනවා. ඔක ওই පිටුවේම තමයි තියෙන ප්‍රශ්න පත්‍රයේ තිබ්බේ යහපැත්ත තියෙනවා කියලා. එක් බලය ලකුණු කිරීම සඳහා පහත අංකන භාවිතා කරන්න. FRX කියන්නේ මිනිසා විසින් ලණුව මත යොදන බලය. FBR කියන්නේ ලණුව මගින් පෙට්ටිය මත යොදන බලය. FRB කියන්නේ පෙට්ටිය මත ක්‍රියා කරන ඝර්ෂණ බලය. F කියන්නේ පෙට්ටිය මගින් ලණුව මත යොදන බලය. ලණුව මගින් පෙට්ටිය මත යොදන බලය. FRX, FRB, FBR, right. FR. එතන ඔය එක ලකුණු කරන්න ඕනේ බල ටික. රූප සරණ තියෙන බල්ලයක්. B කියන්නේ පෙට්ටිය. පෙට්ටිය ඔහමනේ තියෙන්නේ. එතකොට පෙට්ටිය මත මේ පැත්තට ඝර්ෂණ බලය ක්‍රියා කරන. ඒක F පොළොවමයි නේ. මෙතනින් තන්තුවෙන් ඇති වෙන බලයක්. ඒතර ඒක තමයි FBR කියන්නේ. ලණුව මගින් පෙට්ටිය මත යොදන බලය. FBR ලණුව මගින් පෙට්ටිය මත යොදන බලය. ඊට පස්සේ ලණුව විතරක් ගත්තාම එහෙම ලණුව මත ක්‍රියා කරන බල වෙන්නේ R ලණුව මත ක්‍රියා කරන බල වෙන්නේ මේ පැත්තට මිනි අදිනවනේ. එතකොට එන්නේ FRX. මිනිසා මගින් ලණුව මත යොදන බලය. මේ පැත්තට එන්නේ FRB. FRB කියන්නේ ඔතන පුතේ වරද්දලා තියෙන්නේ. අතන මේ පෙට්ටිය මගින් ලණුව මත යොදන බලය තමයි FBR වෙනවා. දෙවෙනි පේලේ පල්ලෙහා එක. අරක F විතරක් එන්නේ. පෙට්ටිය මත ක්‍රියා කරන ඝර්ෂණ බලය F වෙන්න ඕනේ. අර දකුණු පැත්තේ පෙට්ටිය මගින් ලණුව මත යොදන බලය කියලා තියෙන ඒක FRB වෙන්න ඕනේ.
ඉහත බලාතුරින් ක්‍රියා ප්‍රතික්‍රියා යුගලයේ සැලකියක් කුමක්ද? අකුරු දිහා බැලුවම තේරෙනවා ක්‍රියාවයි ප්‍රතික්‍රියාව. නේද? ක්‍රියා ප්‍රතික්‍රියාව වෙන්නේ එතකොට FBR සහ FRB. FBR සහ FRB ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි. ඊට පස්සේ කියනවා මිනිසා විසින් නිව්ටන් 100ක බලයක් යොදා ලණුව අදින විටද පෙට්ටිය තවදුරටත් නිසලව පවතී. මේ අවස්ථාවේදී පෘෂ්ඨය මගින් පෙට්ටිය මත කරන ඝර්ෂණ බල අපි ඉගෙන ගන්නනේ වස්තුවක් මේ පෘෂ්ඨයක් මත තියලා ඕක නිශ්චලව තියෙනවා නම් ඝර්ෂණ බලයක් නැහැ. අපි මෙහෙන් පොඩි බලයක් දුන්නොත් මේක චලනය වෙන්නේ නැත්තේ මේ පැත්තට ඊට සමාන බලයක් ඇති වෙන නිසා. මේ නිව්ටන් 10ක් දුන්නම චලනය වෙන්නේ නැත්නම් ඝර්ෂණ බලයක් 10ක් වෙනවා. කොහොම ඕක වැඩි කරන් යන්න පුළුවන් වෙන්නේ සීමාකාර අවස්ථා දක්වා විතරයි. දැන් මෙතන කියන්නේ ඔයාලට පෙට්ටිය මත 100ක බලයක් යදුවාම චලනය වෙන්නේ නැල්ලු. එහෙනම් ඝර්ෂණ බලය 100යි. නේ එන පෙට්ටිය මත ක්‍රියා කරන ඝර්ෂණ බලය මොකක්ද? 100යි නිව්ටන්. නිකන් උත්තර ලියන්න තියෙන 100යි නිව්ටන්. ඊට පස්සේ ඔයාලට කියනවා මිනිසා විසින් ලණුව 150 නිව්ටන් බලයකින් අදින විට පෙට්ටිය චලිත වීමට ආසන්න අවස්ථාවේ පවතී. මේ මොහොතේදී ලණුව මගින් පෙට්ටිය මත දෙන බලය චලිත වෙන්න ආසන්න අවස්ථාව කියලා කියන්නේ සීමාකාර අවස්ථාවට ඇවිල්ලා. ඒක සමානයි ලණුව මගින් දෙන බලයට. ඒතර ඒකක් වෙන 150. එහෙනම් සීමාකාරී ඝර්ෂණ බලය තමයි 150. මිනිසා විසින් ලණුව 150ක බලයකින් අදිනකොට මෙතනින් ලණුව මතත් 150ක් වෙනවා. මේක චලනයෙන් ඔන්න මෙන්න අවස්ථාව කියන්නේ මේකත් 150ක් වෙනවා. එහෙනම් මේ මොහොතේදී ලණුව මගින් පෙට්ටිය මත දෙන බලය 150යි නිව්ටන්. දැන් කියනවා පෙට්ටි ස්කන්ධයේ කිලෝග්‍රෑම් 50ක් නම් පෙට්ටිය හා පෘෂ්ඨය අතර ස්ථිතික ඝර්ෂණ සංගුණකය ගණනය කරන්න. මොකද කරන්නේ? F සමානයි μr නේ. F සමානයි μ r. μ සමාන වෙන්නේ F යට r. F කියන්නේ එතන 150යි. r කියන්නේ පෙට්ටි ස්කන්ධය දීලා තියෙනවා 50යි කියලා නේ. එහෙනම් 500යි. r කියන්නේ 500. දැන් μ සමාන වෙනවා එතකොට 3ට 10යි. 0.3ට. නම් 0.3යි ස්ථිතික ඝර්ෂණ සංගුණක. ඒ කියන්නේ μs ස්ටැටික් එක. ස්ථිතික එක. දැන් D වල තියෙන කොටස් එකක් මිනිසා විසින් යොදන බලය 200යි නිව්ටන් දක්වා වැඩි කළ විට පෙට්ටිය හා ලණුව දෙකක නියත ත්වරණයකින් චලනය වීම ආරම්භ කරයි. ලණුවේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 1ක් නම් ලණුව මගින් පෙට්ටිය මත ඇති කරන බලය ගණනය කරන්න. ඔයාලට ඕන මෙහෙම කරන්න පුළුවන්. ලණුවේ ස්කන්ධයකුත් තියෙනවානේ. ලණුවට දාන්න පුළුවන් F සමානයි. දැන් ලණුවට දානවා කියන්නේ මෙන්න මේක තමයි නිදාස් බල සටහන. අද අපි නිව්ටන් නියම කරේ. ලණුවට දායේ ඒතර FRX තමයි 200ක් එන්නේ. මිනිහා හදන බලය 200යිනේ. 200 ඍණ පෙට්ටිය මැද කරන බලය යන්නේ 200 ඍණ FRB. සමානයි ලණුවේ ස්කන්ධ 1යිනේ. ත්වරණය 2යි. එහෙනම් FRB සමානයි මේක මෙහෙට ආව 200 ඍණ 2 198යි නිව්ටන්. ඔන්න නිව්ටන් 198ක බලයක් තමයි ක්‍රියා කරන්නේ. ඕනනම් ඕක පෙට්ටියට දාලා හදන්නත් පුළුවන්. මේ බලය සමානයි. පෙට්ටියට F සමානයි මේ දාලා හදන්නත් පුළුවන්. හොඳයි. ඕකම ඕකම හදන්න පුළුවන්. මෙතනින් මේම ලියනවා. ඔයාලත් පැත්තකින් වුණා ඉතින් 15ක් විතර ලියා ගන්න. පෙට්ටියට දාන්න පුළුවන් F සමානයි. එතකොට
පෙට්ටිය මත ක්‍රියා කරන්නේ මේ බල දෙක මේ. එන FBR ඍණ ඝර්ෂණ බලය. ආයෙත් ඉස්සෙල්ලා හොයාගෙන ඉන්නවා. අර පෙට්ටිය එක හොයාගෙන ඉන්නවා ඉස්සෙල්ලා. නැතුව හදන්න බෑ. දැම්ම දාන්න බෑ ඉන්න. ඊළඟ හොයලා ඉන්නවා. 198. ඊට පස්සේ ආනවාලගේ මෙම අවස්ථාවේදී පෘෂ්ඨය මගින් පෙට්ටිය මත තිකරන ඝර්ෂණ බලය. මේක F ලාගේ. දැන් ඔයාලා දාන්න පෙට්ටියට F සමාන වෙන්නේ. ඊළඟට පෙට්ටියට දාන මේ පැත්තට F සමාන වෙන්නේ. එතකොට පෙට්ටිය මත මේ පැත්තට ක්‍රියා කරන FBR කියන්නේ එතකොට කීයද? 200යි. 198යි sorry. මේ බලයෙන් දැන් මෙතන මතක තියාගන්න මේ ලණුවට මේ ලණුව ස්කන්ධයක් තියෙන ලණුවක් නේ. හරි මේකට ස්කන්ධයක් තියෙනින්න තමයි ආතති දෙපැත්තේ වෙනස් වෙලා තියෙන්නේ. මේක ගානක දැන් ඊළඟ ගාන දුන්නොත් එමාල මේක සහැල්ලු එකක් කියලා. මේ මිනිසා මෙතනින් 200ක් යදුවා මේකත් 200ක් වෙනවා. දැන් මෙතන ලණුවට කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් තියෙන හින්දා තමයි මෙතන තියෙන බලය මීට වඩා අඩු උනේ. හරිද? ඒක මතක තියාගන්න. මේ ලණුව සැහැල්ලු ලණුවක් නෙවෙයි. කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් තියෙන ලණුවක්. ඒ නිසා තමයි මෙතනින් 200ක බලයක් යදුවාම ලණුවේ කෙලවරින් ඇති වෙන්නේ 190ක්. දැන් ඔයාලා ගානක දුන්නොත් එහෙම ලණුවට ස්කන්ධයක් නැහැ කියලා. අය හදන්න දෙයක් නැහැ. කෙලිය මේක 200 නම් මේකත් 200ක් වෙනවා. ඒක ලණුවට ස්කන්ධයක් තියෙනවානේ. හරි පෙට්ටියට දානකොට එහෙනම් එන්නේ මේක FBR කියන්නේ හෙව්වනේ මෙතන දැන්. FRB ටම සමානයි. කීයද? FBR සමාන FRB කියන්නේ 198. ඍණ F සමානයි පෙට්ටි ස්කන්ධය 50යි ත්වරණය 2යි. එතන F සමාන වෙනවා 198 ඍණ C. එහෙනම් චලනය වෙනකොට ඝර්ෂණ බලය ක්‍රියා කරන නිව්ටන් 98 දක්වා අඩු වෙලා තියෙනවා. 98යි නිව්ටන්. දැන් ආනා පෘෂ්ඨය සහ පෙට්ටිය අතර ගතික ඝර්ෂණ සංගුණිකය නිර්ණය කරන්න. ඒතර ගතික ඝර්ෂණ සංගුණිකය කියන්නේ μd. μd සමාන F8R ම තමයි. හැබැයි F මෙතන වෙනස් වෙලා තියෙනවා. කීයද? දැන් 98. චලනය වෙනකොට අඩු වෙනවනේ. R කියන්නේ 500ම තමයි. 98 5න් බෙදලා 100 නේ 5.2ක් අයින් කරා. එතකොට උත්තරේ ගන්න දෙයි. එතන 0.196. ආසන්න වශයෙන් 0.2. බලන්න ගතික ස්ථිතික ඝර්ෂණයේ 0.3යි මේක 0.2යි. ඝර්ෂණය කරන තියෙන ඔක්කොම මෙතකොට අදහසක් එන්න ඕනේ ඝර්ෂණ බලය ඉල්ලන ගානේ ඝර්ෂණය ගැන තමයි අහලා තියෙන්නේ. දැන් ඔයාලට පෙට්ටියට විතරක් අර සමීකරණ දාලා හොයාගන්න පුළුවන්. මේ දන්නවනේ දැන්. හරි ඔය ටික තමයි අද දවසේ හදන්න තියෙන ගණන් ටික. ඔයාලා 10 වෙනි ටියුට් එක බලන්න. ඒක ඇත්ත තනිකර සමතුලිතතාව ගණන් බහුවර්ණ ටිකක් ඇත්තේ. බහුවර්ණ 30ක් තියෙනවා. හරි මේ ප්‍රශ්න 30 විතරයි මම හිතන්නේ දාලා ඇත්තේ. දාලා කතා කරන්න. 30ක් තියෙන ඒ 30 ඔයාලා බලන්න. Iya. Wah, namanya selam dan gitu. ඒ ගණන් තිය බලන්න ඊට පස්සේ ඇත ඝර්ෂණය සමතුලිතතාවය අන්තිම ගත්තේ ගුරුත්ව කේන්ද්‍රය. ඒතකොට ඒ ටික කරාම ප්‍රධාන ටික ඉවරයි ඔයාලට. එතකොට මේ තියෙන නිව්ටන් නියම වලින් කතා කරන්න තියෙන්නේ. ඔය ගණන් ටික අවසරයක් හදන්න හෙට ඔයාලගේ පන්ති තියෙනවා. 22ට මැත්ස් ක්ලාස් එක තියෙනවා උදේ. අද මේ මාස රෙකෝඩින් දැම්මේ නෑ. දැම්මද? ආ රෙකෝඩින් එක දාලා තියෙන්නේ දැන් හෙට විතර වෙයි දානවල. දැම්මම දාන්න බෑ ඉතින් ඒක. එහෙම ගත්ත ගමන් දාන්න බෑ මේක. බුලවුණත් ට්‍රැවල් දායේ අයියා නැත්තම් හෙට විතර දායේ.
හරි ඔයාලා ඔය ගණන් ටික ඇතුලෙන් හදලා